5 වෙනි වීඩියෝ එක. එතකොට අද කරන්නේ පෙළ හොයන ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් තියෙනවා. අන්න ඒ ටික තියරි එක පැහැදිලි කරලා කොහොමද දැන් ප්‍රශ්න යන්න පුළුවන් කියලා කියන්න යන්නේ. පොඩි පණිවිඩයක් තියෙනවා ඊට කලින්. දැන් අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා ලබන මාසය කියන්නේ ජූනි මාසයේ ඇතුළත පන්ති පටන් ගන්න ලැබෙවි කියලා. ඒතකොට ඒ කොහොම වුණත් ජූනි මාසයේ අපිට පන්ති පටන් ගන්න පුළුවන් වුණත් නැති වුණත් අනිවාර්යයෙන්ම ෆිසිකල් කෙමිස්ට්‍රි වල ඔක්කොම පාඩම් ටික. ඒ කියන්නේ මේ චාලක රසායන ඉවරණ කම්ම, ඊට පස්සේ සම්තුලිත රසායනික සම්තුලිතතාව, කලාප සම්තුලිතතාව, ඒ ඔක්කොම මේ ද්‍රාවිතාමුදේ පාඩම, ඒ සියලුම ෆිසිකල් කොටස් ටික මේ විදිහට නොමිලේ YouTube එක කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක සුබ පණිවිඩයක්. එතකොට ඒ කියන්නේ මම පන්ති දැන් ලබන මාසේ පටන් ගත්තා වුණත් මේ පාඩම් ටික මේ විදිහටම ෆිසිකල් කෙමිස්ට්‍රි කොටස ඉවර වෙනකම්ම දෙනවා. ඒතකොට වායු පාඩමත් මම තීරණය කරා වායු පාඩමත් තව ටිකක් අහුවෙලා දාන්න. ඒතකොට ෆිසිකල් කෙමිස්ට්‍රි ඔක්කොම පාඩම් ටික මේ විදිහට YouTube එකේ දිනවා. ඕන කෙනෙක්ට දැන් ඉදිරි අවුරුදු ගානක් බලන්න පුළුවන් හැම කෙනෙක්ටම. එතකොට අවශ්‍ය කෙනෙක්ට. එතකොට ඕක තමයි සුබ පණිවිඩේ. ඊට පස්සේ විභාගය 2020 උසස් පෙළ විභාගය දැන්ට තියෙන තත්ත්වයට එක්ක ඉතින් අපි කාටත් පැහැදිලි අගෝස්තු මාසේ විභාගය පැවැත්වීම ප්‍රායෝගික නැහැ කියන එක. ඉතින් ඒකත් එක්ක විභාගය යම්කිසි මාස ගානකින් එහාට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ හැබැයි වැඩ කරන්න විභාගය අගෝස්තු මාසේ තියෙනවා කියලා හිතාගෙන වැඩ කරගෙන යන්න. ඒතකොට අර අමතරව ලැබෙන අපි හිතමු මේ කාල සීමාවෙන් කිසියම් තවත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙයි වුණොත් එහෙම. හරි? ඒත් මම මේ සම්බන්ධව තීරණ ගන්න කෙනෙක්වත් ඒ ගැන දන්න කෙනෙක්වත් නෙමෙයි. නමුත් මම පොඩි අනාවැකියක් කිව්වේ. දැන් දින තත්ත්වවල කොහොමද පැහැදිලි විභාගයක් අගෝස්තු මාසේ තියන්න බෑ කියන එක. ඒකත් එක්ක කිසියම් මාස කීපයක් මේක අපිට ලැබුණොත් එහෙම තවත් මේ පාඩු වෙච්ච ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් විදියට. එතකොට අගෝස්තු මාසේ විභාගේ තියෙනවා කියලා ඉතින් වැඩ කරොත් එහෙම අඩු ගානේ ඔක්කොම පාඩම් ටික මේ විදියට ෆිසිකල් ටික YouTube එකෙන් බලලා ඒ විදියට පුළුවන් විදියට නැත්නම් නෝට් හොයාගෙන ප්‍රශ්න කෙනෙක් නම් සෙකන්ඩ් ෂයි කෙනෙක් ගිහලා ෂයි කෙනෙක්ගේ නෝට් ටිකක් ඉල්ලගෙන හරි වැඩ කරලා අනිත් මම කියන විෂයන් තුන ගැන මම කියන්නේ මොන හරි ක්‍රමයකට මොනවා හරි ටිකක් ඉගෙනගෙන අඩුම ගානේ සිලබස් එකේ කෙමිස්ට්‍රි ෆිසික්ස් සියලු විෂයන් වල තියෙන පාඩම් ටික හරි යම් ප්‍රමාණයක් හරි කවර් කරගෙන දීපොත් අගෝස්තු වෙද්දී එතනින් එහාට දැන් පන්ති පටන් අරගෙන මේවා ආයෙ කරත් යද්දී හොඳටම තේරෙන හින්දා තියෙන ලොකු ආශය කරන්න පුළුවන්. අනිත් එක පැහැදිලිව කියන්න ඕනේ මේ හැම පාඩමම මේ ෆිසිකල් මේ චාලක රසායන මේ හැම පාඩමක්ම ක්ලාස් පටන් ගත්තට පස්සේ ආයෙම කරන බලාපොරොත්තු වෙනවා. මොකද ඉතින් අර ක්ලාස් පටන් ගන්න හරිම දිනේ දන්නේ නැතුව මට කියන්න බෑ මේ කොහොමද මොන පාඩමද මුලින් කරන්නේ කොච්චරක් දුරට කරන්න පුළුවන් ඒ විදිහට. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ 2021 22 කට්ටියට නම් මේ හැම පාඩමම මේ දාන හැම පාඩමම ආයෙ පාරක් පන්තියේදී කරන්න ටයිම් එක තියෙනවා. අර 2020 ලෙවල් අපිට දන්නේ නැහැ කොහොම වෙයිද කවද තියයිද ඒ කොච්චර කාල සීමාවක් පන්ති කරන්න ලැබෙයිද. ඒකත් එක්ක උපරිම සාධාරණයක් වෙන විදිහට ළමයින්ට මගේ පැත්තෙන් ඒ හැමදේම කරලා දෙනවා. ඒකට පාඩමට යන්න මේකේ තියෙන්නේ දැන් මේ දක්වා ඉගෙනුවානේ පෙළ කියන්නේ මොකක්ද, පෙළ හොයන්නේ කොහොමද, ගණන් හදද්දි මොකක්ද කරන්නේ, පෙළ සම්බන්ධ ප්‍රස්තාර මොනවද කියලා අනිවාර්යයෙන් මේ වීඩියෝස් හතරම බලලා ඉන්න. මොකද මේ හතරම බලන්නේ නැතුව මේකට ආවට තේරුම් නැහැ, මේක තේරුම් ගන්න බෑ. ඒතකොට මේ වීඩියෝස් හතර බැලුවා නම් මේක බලන්න පුළුවන්. ඒතකොට මෙතන කතා කරන්නේ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් වලට මේක කරලා ඇති පෙළ හොයන පරීක්ෂණ. හරි? ඒ පෙළ හොයන පරීක්ෂණ උගන්වන්න කලින් පරීක්ෂණ තුනක් ප්‍රධානව දාලා දෙන උගන්වන්න කියලා. ඒතකොට ඒකෙන් ඇත්තටම එකක් තමයි ප්‍රධාන විභාගයට එන්නේ. හැබැයි ඒ තුනේම පොදු රටාවක් තියෙනවා. ඒකින්ද මෙන්න මේක තේරුම් ගන්න. දැන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව සරලව ගත්තොත් මේක නම් තව ඉස්සරහට කියලා දෙනවා. සරලව ගත්තොත් ක්‍රම දෙකකට මයින්න පුළුවන්. දැන් ප්‍රතික්‍රියක වැය වෙනවනේ. හරි? ප්‍රතික්‍රියක වියදම් වෙවි පලාරුවෙන් හැදෙනවා. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මනින්න පුළුවන් එක්කෝ මේ ප්‍රතික්‍රියක වැය වෙන ශීඝ්‍රතාවය. හරි? අපි සාමාන්‍යයෙන් ගන්න ඒකීය කාලයකදී කියන්නේ තප්පරයකට ඒකීය පරිමාණයක් තුල ගණන් ඩෙසිමීටරයක් තුල කොච්චර මවුල් ප්‍රමාණයකින් එක්ක ප්‍රතික්‍රියක වැය වෙනවද නැත්නම් ප්‍රතිඵල පලාරුවෙන් හැදෙනවනේ ඵල කොච්චරක් හැදෙනවද කියන එක මෙන්න මේකෙන් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අයින්න සුලභ භාවය දාන එකක. එතකොට දැන් මේ ප්‍රැක්ටිකල් වලදී සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රතික්‍රියක වැය වෙන ශීඝ්‍රතාව මනින එක නෙමෙයි. මේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී අපිට කරන්න තියෙන්නේ ඵල සෑදෙන ශීඝ්‍රතාව මනින. හරිද? දෙවිදියටම මනින්න පුළුවන් වුණාට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේ ඵල සෑදෙන ශීඝ්‍රතාවයට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මැනලා හරිද? ඒක ඔස්සේ මේක තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඒකෝර මම පොදු ප්‍රකාශනයක් ලියන්නම්. අපිට ගන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. හරි? රියැක්ෂන් රේට් එක R එක සමානයි සෑදුණු ඵල ප්‍රමාණය.
ඒකීය කාලෙකදී කොච්චර පළ ප්‍රමාණයක් හැදෙනවද? ඒ සෑදුණු පළ ප්‍රමාණය හරිද? බෙදන්න පුළුවන් ගත වෙච්ච කාලය. හරි? කාලය සමානයි t අකුරු තමයි දාගන්න. හරි? එතකොට මේ සෑදුණු පළ ප්‍රමාණය මෙහෙමයි අර දැන් තිතරම ගන්න ඕනේ නැහැ. ඒකීය පරිමාවක් තුළ සෑදුණු පළ ප්‍රමාණය කියලා ඝන ඩෙසිමීටර මවුල කියලා එහෙමම ගන්න ඕනේ නැහැ. මේ පරීක්ෂණයක් කරද්දී සරලව ගන්න පුළුවන් උදාහරණයක් විදිහට තප්පරයට මවුල 0.8ක් හැදුණා. ඒ වගේ. හරි? අර සාන්ද්‍රණයක් ඇසුරින් අර සාමාන්‍යයෙන් අපි සුලභවම ගන්නේ තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුලනේ ප්‍රතික්‍රියා සිද්ධා මනින්නේ. මෙතනදී ඒක එහෙමම වෙන්න ඕනේ නැහැ. විකල්ප එකක භාවිත කරන්න පුළුවන් උදාහරණයක් විදිහට තප්පරයකට මවුල. නැත්නම් මීට්ටුවකට මවුල. මවුල වෙන්න ඕනෙත් නැහැ. හරි? තප්පරයකට ග්‍රෑම්. හරි? නැත්නම් වායුවක් නම් තප්පරයකට හැදෙන පරිමාව. තප්පරයට ඝන සෙන්ටිමීටර. මේ විදිහට අර විකල්ප එකක භාවිත කරන්න පුළුවන් මේ ප්‍රැක්ටිකල් වලදී. පැහැදිලි කියන්නේ. එතකොට ඒකින්ද අර වගේ අර සුලභම ආකාරයේ තමයි අර තප්පරයට ඝන ඩෙසිමීටර මවුල කියන එක අපි ගොඩක් වෙලාවට ගන්න විදිය ධනවලදී ලැබෙන විදිය. නමුත් මේ පරීක්ෂණ වලදී විතරක් ටිකක් එක සරල කරලා ගන්න පුළුවන්. හරි? තප්පරයට මවුල, තප්පරයට ග්‍රෑම්, මිනිත්තුවට ග්‍රෑම්, හරි තප්පරයට ඝන සෙන්ටිමීටර විදියට ගන්න පුළුවන්. එතකොට ඒකින්ද අර පරිමාව සම්බන්ධ කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ. පැහැදිලි? එතකොට මෙතනදී තව දෙයක් තියෙනවා. දැන් හිතන්න පරීක්ෂණ අවස්ථා පහක් තියෙනවා කියලා. ඒ පරීක්ෂණ අවස්ථා පහේදීම එකම කාලයකට නම් ප්‍රතික්‍රියාවේ ලැබෙන පළ ප්‍රමාණය මම මිනු කරන්නේ කාලය නියතයිනේ. ඒක කාලය නියත නම් මොකක්ද කියන ප්‍රමාණයට R සමානුපාතිකයි සෑදුණු පළ ප්‍රමාණයට. හරි? පැහැදිලිද කියන්නේ? එතකොට ඔය සම්බන්ධයෙන් තේරුම් ගන්න. හරිද? දැන් අපි කාලය නියත නම් හැම අවස්ථාවකදීම මිනුම් කරන කාලය නියත නම්. හරි? මෙන්න මෙච්චර කාලයකට ලැබුණු ඵලය. පරීක්ෂණ අවස්ථා පහක් ගන්න අවස්ථාවෙදීම කාලය මිනිත්තු 10යි. නැත්නම් තප්පර 80යි. මොකක් හරි අපි ඉලක්කමක් දුන්නා කියමුකෝ. හරිද? ඉතින් කිසියම් කාල සීමාවක් තප්පර 25ක්. එහෙනම් පරීක්ෂණ අවස්ථා පහේදීම තප්පර 25කට තමයි ලැබුණු ඵලය මනින්නේ. එතකොට කාලය නියතින්ද ප්‍රතික්‍රියා සිද්ධාම අනුම සමානුපාතික සෑදුණු ඵලය ප්‍රමාණය. පැහැදිලිද? එතකොට අපිට ඕන නම් මෙන්න මේ ඵල ප්‍රමාණය නියත කරොත් මොකද කරන්න පුළුවන්? R සමානුපාතිකයි ඒකට කාලයට නේ. ඒත් මම දැන් මේ මුලින්ම උගන්වන පරීක්ෂණයේදී සෑදෙන ඵලයකට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීලතාව සංසන්දනය කරනවා. හරි? එතකොට එතනදී මේ හැම අවස්ථාවකදීම හැදෙන ඵල ප්‍රමාණය එකම අගයක් විදිහට පවත්වා ගන්නවා. මේක නියතයක් කරගන්නවා. මේ රවුන්ඩ් කරපු එක නියතයක් නම් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේක නියත නම්. හරි? මෙහා නියත කරගත්තොත් එහෙම එතකොට කියන්න පුළුවන් R අනුලෝම සමානුපාතිකයි මොකද්ද? ඒකට කාලය ඒකට t වලට කියනවා. ඔන්න ඔය සංකල්ප ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන තමයි. පැහැදිලිද? එතකොට පරීක්ෂණවලදී දැන් මම මේ දැන් විස්තර කරන පරීක්ෂණයේදී හරිද? සාහිත්‍ය පස්සේ තව එකක් විස්තර කරන මේ දෙකේදීම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මිනුම් කරන්නේ කාලය සංසන්දනය හරහා. පැහැදිලි කියන්නේ? මොකද පරීක්ෂණ අවස්ථා අපි පහක් ගන්නවා නම් මේ පහේදීම ලැබෙන ඵල ප්‍රමාණය නියතයි. හරි? ඉතින් ලැබෙන ඵලය ග්‍රෑම් 3යි කියලා. එහෙනම් මේ පරීක්ෂණ අවස්ථා පහේදීම ලැබෙන ඵල ප්‍රමාණය ග්‍රෑම් 3යි. ඒතර ඵලය නියතයි. හැබැයි ග්‍රෑම් 3 හදන්න කියපු කාල ප්‍රමාණ විවිධයි. හරි? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කියන්නේ මොකද? ඉක්මනට වෙනවා කියන්නේ මොකද? අඩු කාලයකදී මේ ඵලය ලැබෙනවා. පැහැදිලි කියන්නේ? ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව වැඩි කියන්නේ යම් ඵල ප්‍රමාණයක් හැදෙන ගතන කාලය ඉතාමත් අඩුයි. එතකොට t අඩුයි කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි. වැඩි කාලයක් කියන්නේ හිමින් ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ. එතකොට t වැඩි කියන්නේ ශීඝ්‍රතාව අඩුයි. හරි? එතකොට මෙන්න මේක නියතින් නමට r සමානුපාතිකයි ඒකට කාලය කියලා සංසන්දනය කරලා ගණන් හදලා ගන්න පුළුවන්. හරි? ඒක දැන් පරීක්ෂණේ කියලා දෙන්නම්. අර මුලින්ම කියලා දෙන්නම් thiosulfate sodium thiosulfate එක්ක අම්ලයක් ප්‍රතික්‍රියාවේදී ඒ ප්‍රතික්‍රියාවට සම්බන්ධව පෙළ හොයන හැටි. හරි? එතකොට මුලින්ම ප්‍රතික්‍රියාව පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. මම ගන්නේ sodium thiosulfate එක්ක අම්ලයක්. එතකොට අම්ලයේ වශයෙන් HCl nitric වගේ අම්ලයක් ගන්න පුළුවන්. ඔය අලුත් රිසෝස් බුක් එකේ එහෙම දීලා තියෙන්නේ අම්ලයේ විදිහට nitric උදාහරණෙන්ද මම ඒකම ගන්නවා. එහෙම අවුලක් නැහැ. ඔයාලට කැමති උදාහරණයක් ගන්න පුළුවන්. HCl nitric වගේ අම්ලයක් ගන්න පුළුවන්. එතකොට sodium thiosulfate ජලී ද්‍රාවණයක්, nitric ජලී ද්‍රාවණයක් අර භෞතික අවස්ථාව මම දාන්නේ physical chemistry වින්දා. හරි? එතකොට ලැබෙන ඵල අන්න පොඩ්ඩක් ඉනෝවේටික් ඕනනම් ඵල ටික නම් තේරුම් ගන්න. හරිද? එතකොට මේක නම් ලේසි. මේ sodium plus එක මේ nitrate, sodium 1 plus nitrate NO3 1 plus. එතකොට NaNO3 එක නම් හරි. දැන් ජලී තත්ත්වය තියෙන දී වෙලා තියෙන්නේ. හරි? ඊට පස්සේ
ටයෝසල්ෆේට් එකකට H+ ඇරෙද්දි මේ සෝඩියම් ප්ලස් එක මේ නයිට්‍රේට් සෝඩියම් නයිට්‍රේට් ටයෝසල්ෆේට් වලට H+ ඇරෙද්දි ඒක ඉනෝගනික් වලදී පීගුනේ ප්‍රැක්ටිකල් වලින් උගන්වන එක ටයෝසල්ෆේට් වලට H+ ඇරෙද්දි සල්ෆ අවක්ෂේප වෙනවා. සල්ෆ කියන කෙනා අවක්ෂේප වෙනවා. සල්ෆ සොලියුම් එකක් ඒක අවක්ෂේප වෙනවා. ඊට පස්සේ SO2 වායුව පිට වෙනවා. SO2 ගෑස් එකක් පිට වෙනවා. හරි. එතකොට මේක ඉනෝගනික් ධර්ම ටයෝසල්ෆේට් වලට H+ දාද්දි SO2 පිට වෙලා සල්ෆ අවක්ෂේප වෙනවා කියන එක ඉනෝගනික් ධර්ම. හරිද? ඊට පස්සේ මේ පැත්තේ H නැහැනේ. මේ H තියෙනවනේ ඒක ජලයක් ලැබෙනවා. ඔය විදිහට ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. හරි. තුලිත කරන්න ලේසි. සෝඩියම් දෙන්නෙක් ඉන්න හින්දා මේ වම් පැත්තේ සෝඩියම් දෙකක් ඉන්න මෙහෙට සෝඩියම් දෙකක් දාන්න. හරි. එතකොට N දෙකක් නැත්නම් නයිට්‍රේට් කුට්ටිය පිටින් ගන්න නයිට්‍රේට් දෙකක් නේ. නම් N දෙකක් එන මෙතන දෙකක් දාන්න. ඉතුරු ටිකේ බැලන්ස් H හරි බලන්න. ඔක්සිජන් සියල්ලම බැලන්ස් මේ එතකොට ඒ ටික හරි. හරිද? එතකොට ටිකක් දිගට ලිව්වට ගණන් ගන්න එපා. ඉනෝගනික් වලදී ගන්න කතන්දරයක් තමයි ටයෝසල්ෆේට් වලට අම්ලයක් දාද්දි ටයෝසල්ෆේට් වලට අම්ල දාද්දි ලැබෙනවා. SO2 පිට වෙලා සල්ෆර් අවක්ෂේප වෙනවා. හරි? මම ඔක්කොම දානවා ෆිසිකල් විතරයි ඉනෝගනික් ඕගනික් දාන්නේ නැහැ. හරි? එතකොට ඒවා මම YouTube එකෙන් කරන එක මම කියලා දින්නේ. මේ මම නිකන් පොඩ්ඩක් මතක් කරා මේ ප්‍රතික්‍රියා මොකද්ද කියන්නේ. රයිට්. එතකොට මෙන්න ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාව අපිට තියෙන්නේ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවානේ. එකක් තමයි සෝඩියම් ටයෝසල්ෆේට් අනිත් එක නයිට්‍රික් අම්ලය. මේ දෙන්නටම සාපේක්ෂව පෙළ හොයන්න පුළුවන්. පැහැදිලිද? කොට ඔකනම් මතක් කරගන්න මේ ප්‍රතික්‍රියාවට සීඝ්‍ර ප්‍රකාශනය ලියමු. පෙළ තියෙන්නේ කාටද? පෙළ මේගොල්ලන්ට පෙළක් කතා කරන්නේ නැහැ. පෙළ කතා කරන්නේ අපි ප්‍රතික්‍රියාව. මම පැත්තේ කට්ටියට ඒතකොට ගමු නිකන් සංකේතයක් Na2H2O3 වලට සාපේක්ෂව පෙළ x කියලා ගන්නවා. නයිට්‍රික්ට සාපේක්ෂව පෙළ මම ගන්නවා y කියලා. ඔයා වාක්‍ය ලියන්න. හරි මම වාක්‍ය ලියුවේ නැහැ. Na2H2O3 වලට සාපේක්ෂව පෙළ x ද HNO3 වලට සාපේක්ෂව y ද නම් ප්‍රකාශනය කියන්න R රියැක්ෂන් රේට් එක සමානයි නියති ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වාරය මොකද්ද? Na2H2O3 dx බලය හරි HNO3 ගේ y බලය. එතකොට මොන කතාවද? එතකොට මේ පරීක්ෂණයක් කරද්දී මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. හරි? මේ පෙළවල් දෙක එකපාරට හොයන්නේ නැහැ. කියන්නේ නයිට්‍රික්ට සාපේක්ෂව පෙළයි සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළයි එකවර හොයන්න යන්නේ නැහැ. එකවරකට එක්කෙනෙක්ට සාපේක්ෂව පෙළ තමයි හොයන්නේ. ඒතරා දන්නෝ සමීකරණ දෙකක් බෙදලා යම් කිසි කෙනෙක්ට සාපේක්ෂව පෙළ හොයන්න නම් අනිත් කෙනාගේ පද ටික නියතව තියෙන්න බෑ කැපිලා යන්න බෑ ඔක්කොම ටික. පැහැදිලි කියන එක. එතකොට ඔන්න ඔය සංකල්පය වැදගත්. එතකොට ඔයා හිතන්න සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළ හොයනවා මොකක්ද කරන්න ඕනේ? සෝඩියම් ටයෝසල්ෆේට්ගේ සාන්ද්‍රණය වෙනස් කර අවස්ථා දෙකකට ප්‍රතික්‍රියා ශීලතාව මනින්න ඕනේ. මැනලා ඉවරලා මේක සමාන වෙන්න ඕනේ නයිට්‍රික්ගේ සාන්ද්‍රණ අවස්ථා දෙකේ සමාන වෙන්න ඕනේ කැපිලා යන්නේ එතකොට. එතකොට කී කොහොමද කියලා යනවනේ? ඔයාලට පෙළ වඩ පුළුවන්. පැහැදිලි. එතකොට මතක තියාගන්න මේකේ මේ වගේ පරීක්ෂණයකදී ඔයා අහන්න ඉස්සෙල්ලා කාට සාපේක්ෂවද පෙළ හොයන්න ඕනේ කියලා. හරිද? ඔයාට කිව්වොත් එහෙම නයිට්‍රික්ට සාපේක්ෂව පෙළ ගන්න කියලා මොකක්ද ඔයා කරන්නේ? නයිට්‍රික් වෙනස් කරනවා. හොයන කෙනා වෙනස් කරනවා. මොකද එයානේ අධ්‍යයනය කරන්නේ. අනිත් කෙනා කපල දාන්න ඕනේ හින්දා සමීකරණ දෙක බෙදද්දී නියතව තියාගන්න. පැහැදිලිද? මම දැන් මෙතන කරන්නම් මේ ප්‍රතික්‍රියාවේ සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළ සොයන විදිය. ඉතින් මම ආයෙ පාරක් තව එකක් කරන්නේ නැහැ. ඒකම පුළුවන් අනිත් පැත්ත ගහලා කරන්න අපිට නයිට්‍රික්ට සාපේක්ෂව පෙළ හොයන්න. අම්ලේ නයිට්‍රික් වෙන්න ඕනේ HCl කැමති අම්ලයක් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ මෙතන මම කතා කරනවා සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළ හොයන මේ ප්‍රතික්‍රියාව. හරි? එතකොට මේකේ සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළ හොයද්දී එහෙනම් කියන්නේ පෙළ හොයන්නේ සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව නම් එයාගේ සාන්ද්‍රණයේ අවස්ථා මෙහෙම අවස්ථා දෙකක් කියලා ගන්නට ගන්න. අපි අවස්ථා කිහිපයක් ගන්නකොට පරීක්ෂණාත්මක දෝෂ වෙන්න පුළුවන්. ඒකෙන්ද ඒවා අවම කරගන්න අවස්ථා 3-4ක් අවස්ථා 4-5ක් අරගෙන සංසන්දනය කරලා තමයි ගන්න දැන්. ඇත්ත තමයි අවස්ථා දෙකක් විතරක් ඇති පෙළ හොයන්න. සමීකරණ දෙක බෙදන්න. නමුත් අපි අවස්ථා ඊට වඩා වැඩි ගණනක් ගන්න මොකද සිදු වෙන පුළුවන් පරීක්ෂණාත්මක දෝෂයකට අපිට අහු වෙන දෝෂයක්වත් අහු වෙනවා. හරි? අපි අවස්ථා දෙකක් විතරක් කරන් බෙදලා පෙළ හොයුවොත් එහෙම අපිට එතකොට ඒක තවත් එකක් සංසන්දනය කරන්න විදියක් නැහැ. ඒකින්ද කරන්නේ අවස්ථා 5ක් විතර ගන්නවා කියලා හිතමු. අපි අවස්ථා 5කදී විවිධ සෝඩියම් ටයෝසල්ෆේට් සාන්ද්‍රණ ගන්නවා. අපි පරීක්ෂණ අවස්ථා 5කට ගන්නවා විවිධ සෝඩියම් ටයෝසල්ෆේට් සාන්ද්‍රණ අවස්ථා. හරිද? ඊට පස්සේ නයිට්‍රික් කැපෙන්නේ නියතව තියෙනයි. එතන මොන සමීකරණයක බෙදුවත් නයිට්‍රික් කැපෙලා යනවා නේ. නයිට්‍රික් කියන බලයත් එක්ක ඒතර ඒක එකම කොට ඉලක්කමක් නෙන්නේ. පැහැදිලිද? එතකොට අපි සෝඩියම් ටයෝසල්ෆේට්ට සාපේක්ෂව පෙළ හොයන නිසා නයිට්‍රික් සාන්ද්‍රණ හැම එකකින්ම නියතව තියා ගන්නවා. එකම ඉලක්කමෙන් තියා ගන්න. ඒතර ඒක කැපෙලා යනවා.
ඔයාලා නයිට්‍රේට් සාපේක්ෂව ගන්න ඕන නම් සෝඩියම් සල්ෆේට් සමානව කියන නයිට්‍රේට් වෙනස් කරනවා. හරිද? නිතරම අපිට පෙළ හොයන්න කියනනේ මෙන්න මේ කෙනාට සාපේක්ෂව කියලා. ඒ හොයන්න ඕන කෙනා තමයි වෙනස් කරන්නේ. හරි? පෙළ හොයන්න ඕන කරන ප්‍රතික්‍රියාවකට සාපේක්ෂව ඒ කියන කෙනා තමයි සාන්ද්‍රණය වෙනස් කරන්නේ. අනිත් කෙනා නියතව තියෙනවා. ඒතකොට මෙතන මම කරන්න යන්නේ ආකාරයක් කියනවා. මේ ප්‍රතික්‍රියාවේ සෝඩියම් තයිසල්ෆේට් සාපේක්ෂව පෙළ හොයන්න. එතකොට මම සෝඩියම් තයිසල්ෆේට් සාන්ද්‍රණ වෙනස් කර බලනවා කොහොමද රියැක්ෂන් රේට් එක ප්‍රතික්‍රියා සිද්ධාව වෙනස් වෙන්නේ කියලා. එතකොට සෝඩියම් තයිසල්ෆේට් සාන්ද්‍රණය වෙනස් කරන උනාට මේ අනිත් ප්‍රතික්‍රියාවේ නයිට්‍රේට් වෙනස් කරන එක නියතව තියෙනවා. එතකොට ඒක කැපිලා යනවා මොන අවස්ථාවකදී ලෙඩ වුණා. පැහැදිලිද? හරි. එතකොට දැන් යම් හැඩයට එතන මෙතනදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මිනුම් කරන්නේ කාට සාපේක්ෂවද? මම කිව්වා මේ ප්‍රැක්ටිකල් වලදී යම් කිසි ඵලයක් ලැබෙන ශීඝ්‍රතාවය ඇසුරේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මයින් කියලා. ප්‍රතික්‍රියාවක ලැබෙන ශීඝ්‍රතාවය ඇසුරේ මයින් අපර නම් දෙන්න බෑ. උදාහරණ මේ මම ගන්න ප්‍රැක්ටිකල් වලදී අපේ සිලබස් එකේ තියෙන ඇයිදී ලැබෙන ඵලයකට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මයින් හැටි. එතන මෙතනදී බොහොම ලේසියෙන් මනින්න පුළුවන් ඵලය තමයි සල්පාවක්ෂේපය. හරි? මොකද අනිත් ඒවායි ශීඝ්‍රතාව මයින් වෙලා දැන් මේක ජලයේ දී වෙලා තියෙන්නේ SO2 වායුවක් වුණාට SO2 වතුරේ දී වෙන සුළු වායුවක්. ඒතකොට SO2 වායුව පිට වෙන පරිමාණය ගන්න අමාරු මොකද SO2 වායුව වතුරේ දී වෙනවා. හරිද? ඒතකොට ඒකත් එක්ක ඒක සාර්ථක නැහැ. ඒතකොට සල්ප තමයි සල්ප අවක්ෂේපය. සල්ප කියන මතක තියාගන්න සුදු නැත්නම් ලා කහ පාට වුණ අවක්ෂේපයක්. හරි? සුදු පාට අවක්ෂේපයක් මේක ටිකක් වෙලා තිබුණොත් නම් ලා කහ පාට හැරෙනවා. ඒතකොට සල්ප සුදු පාට අවක්ෂේපයක්. අන්නේ අවක්ෂේපය හැදීමේ ශීඝ්‍රතාවයට මනින්න පුළුවන්. ඒක කොහොමද කරන්න පුළුවන්? R සමානයි මොකද්ද බලය? සෑදුණු සල්ප ප්‍රමාණය. මවුල වලින්ම ගන්න ඕනද? නෑ එහෙම එකක් නෑ. මම කියවනේ විකල්ප එකක භාවිත කරන්න පුළුවන් මේ ප්‍රැක්ටිකල් එකකදී. හරි? ඒකීය කාලෙදී කොච්චර සල්ප හැදෙනවද මවුල වලින්? හරි ග්‍රෑම් වලින් හරි උදාහරණයක් තප්පරයට සල්ප ග්‍රෑම් කොච්චරක් හැදෙනවද? හරි? තප්පරයට සල්ප මවුල කොච්චරක් හැදෙනවද? ඒ වගේ අපිට මනින්න පුළුවන්. පැහැදිලි කියන්නේ එතකොට සෑදුණු සල්පගේ ප්‍රමාණය බෙදෙනවා ගත වෙච්ච කාලය. මොකද්ද ලේසි වැඩි? කාලය ඇසුරෙන් සංසන්දනය හරි ලේසි. එතකොට අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙන්නේ හැම අවස්ථාවකදීම එකම සල්ප ප්‍රමාණයක් හදව ගන්න. ඒකේ උදාහරණයක් ගත්තොත් හැම අවස්ථාවකදීම සල්ප ග්‍රෑම් 2යි හැදෙන්නේ. ප්‍රතික්‍රියාව පටන් ගන්නවත් එක්කම සල්ප ග්‍රෑම් 2ක් හැදෙන කොච්චර කාලයක් යනවද? ඒතර ඒ සල්ප ග්‍රෑම් 2 ඉක්මනටම හැදෙන කෙනා තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි. පැහැදිලි කියන්නේ. හරි? එතකොට මේ සෑදුණු සල්ප ප්‍රමාණය නියතයක් කරගත්තට පස්සේ ඔයාලා ගෙලිම ගන්න පුළුවන් මොකද්ද ඉස්සෙල්ලා වගේ R සමානුපාතිකයි. ඒ කියන්නේ කාලය. හරි මොකද මේක නියතයක් කරගන්නවා. පැහැදිලි කියන්නේ. එතකොට ඔයාලා ගෙලිම තේරෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පුළුවන් මෙන්න මේ ඵලයට සාපේක්ෂව මනින්න. හරිද? එතකොට R කියලා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන්නේ සෑදුණු සල්ප ප්‍රමාණය වේදීම ගත වූ කාලය. හරිද? අපි ගන්නේ පරීක්ෂණ අවස්ථා පහක් ගන්නවා කියලා දන්නකො. ඒ අවස්ථා පහෙදීම අපි ගන්නේ එකම සල්ප ප්‍රමාණයක් තමයි හදන්නේ. උදාහරණයක් ග්‍රෑම් 2ක්, ග්‍රෑම් 3ක් ඒ වගේ. එතකොට සල්ප ප්‍රමාණය නියතයි. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතිකයි. ඒක යට කාලය. එහෙනම් අඩුම කාලෙකින් ඒ සල්ප ප්‍රමාණය ඇතුළු අවස්ථාව තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිම අවස්ථාව. පැහැදිලි? දැන් යම් පරීක්ෂණය කරන්න හැටි කියන්නේ. පරීක්ෂණය කරන්න මෙහෙමයි. ඉස්සරහම පොඩි වගුවක් බෝඩ් එකේ දානවා. හරි? ඒ වගුවත් එක්ක තේරුම් ගමු මොකක්ද කියලා කරන්න. හරිද? එහෙනම් වගුවක දානවා පරිමාණ මිශ්‍ර කරන විදිය. එක එක්කෙනා දැන් තයෝසල්ෆේට් කලවම් කරන්න ඕනේ. නයිට්‍රික් කලවම් කරන්න ඕනේ. හරි? ඊට පස්සේ ඒ කලවම් කරනවත් එක්කම විරාම කටිකාව ක්‍රියාත්මක කරලා කාලෙම ඉන්න පටන් ගන්න ඕනේ. හරි? ඒ වගුවකුත් එනවා මේකෙදි. මේ හැම ප්‍රැක්ටිකල් එකකින් පොඩි වගුව කතන්දරයක් එනවා. ඊට පස්සේ තියෙනවා තව කියන්න මේ තයෝසල්ෆේට් සහ අම්ලයක් අතර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේදී සල්ප හැදෙන බව මනිනවනේ. ඒ මනින විදිය පොඩ්ඩක් කියලා දෙන්න. ඊට පස්සේ වගුව දෙන්න. දැන් අපි ලැබෙන සල්ප ප්‍රමාණය බර කිරකට මනින්නේ නැහැ. පැහැදිලි කියන්නේ මොකද? ඒක කරදරයිනේ. මෙන්න කරන වැඩේද කොට අපි කරන්නේ දැන් මේ ද්‍රාවණ පරිමාණ මිශ්‍ර කරන වාදනයේ තියෙනවනේ උදාහරණ අපි බීකරයක් ගමු. බීකරයක් හරි මොකක් හරි ප්ලාස්ටික්ක් හරි කැමති එකක් ගන්න පුළුවන්. අපි බීකරයක් හරි වීදුරු බීකරයක් අරගෙන ඒකේ පතුලේ මොකක් හරි මාක් එකක් අලවනවා. පැහැදිලි කියන්නේ. හරි? එතකොට වීදුරු බීකරයක් අරගෙන ඒකේ පතුලේ මොකක් හරි කතරයක් තමයි සාමාන්‍යයෙන් කතරයක් වගේ පැහැදිලි මාක් සලකුණා. ඊට අතු පාටින් කතරයක් ගන්නවා. හරිද? එතකොට ඒ කතර සලකුණු ගහපු කොළ කෑල්ල මේ බීකරේ පතුලේ අලවලා තියෙනවා. පැහැදිලි කියන්නේ. එතකොට වීදුරුනේ බීකරේ උඩේ නම් බලද්දි මේ කතරේ පේනවා. පැහැදිලි කියන්නේ. එතකොට මේ වගේ කතර සලකුණක් අලවලා තියෙන වීදුරු බීකරයක් ගන්න. මොන කතර සලකුණ? හරිද? එතකොට මේ කතර සලකුණ අලවන්නේ මම ආයෙත් කියන්නම්. වීදුරු බීකරේ පතුලේ
හරි ඇතුල් පැත්තේ පිට පැත්තෙන් අලවන්න පුළුවන්. ඒතකොට වීදුරු හින්දා විනිවිද පේනවනේ අපිට කතරයක් ගහලා දිනවා කියලා. හරිද? එතකොට කතරයක් ගහපු කොළ කෑල්ලක් ඔය වීදුරු බීකරේ පතුලේ අලවනවා. හරිද? ඉතින් ඇතුල් පැත්තේ ඇලුවත් කමනේ කරදර නිසා පාරේක දී වෙලා යන්න පුළුවන් නේ ග්‍රාවණේ කලවම් කරද්දී. හරිද? එතකොට පතුලේ එළිය පැත්තෙන් අලවනවා. ඒතර අපිට මේ කතරයක් ගහලා කොළ කෑල්ල ඇලුවට පස්සේ අපිට පේනවා උඩින් බලද්දී මේක පතුලේ කතරයක් අතු පාට අපිට පේනවා. ලොකෝට සරමුණක් දාන කතරයක් හරි මොකක් හරි කැමති සරමුණක්. හරිද? එතකොට දැන් උඩින් නම් බලද්දී මේ වාට පේනවා. හරි? එතකොට උඩින් නම් බලද්දී වාට පේනවා මේ හරි බීකරේ පතුලේ රතු පාට කතරයක් අපිට පේනවා. හරිද? ඊට පස්සේ කරන්නේ නයිට්‍රිකුයි තයිල් සල්ෆේට්යි කලවම් කරනවා. හරි? සෝඩියම් තයිල් සල්ෆේට් එකයි නයිට්‍රික් එකයි කලවම් කරනවා. කලවම් කරනවත් එක්කම විරාම කටිකාව ක්‍රියාත්මක කරනවා කාලෙම ඉන්න පටන් ගන්නවා. ඒතර මොකද කලවම් කරනවත් එක්කම ප්‍රතික්‍රියාව පටන් ගන්නවනේ. හරි? එතකොට දැන් අර හැදෙන සල්ප ගානයි මේ කතේ කලන්දරේ සම්බන්ධය මොකක්ද? දැන් උඩේ සල්ප කියන්නේ අවක්ෂේපයන් සුදු පාට අවක්ෂේපයක්නේ. ඒතර අවක්ෂේපයක් තැම්පත් වෙනකොට සුදු පාට ඝනයක් තැම්පත් වෙද්දි මේ බීකරේ පතුලේ අර කතරේ ටික ටික වැහෙනෝනේ. පැහැදිලිද? ඒ කතරේ ටික ටික වැහෙනවා. ඒතර කරන්නේ මොකද්ද? ද්‍රාවණ කලවම් කරනවත් එක්කම ප්‍රතික්‍රියාව පටන් ගන්නවානේ. අපි ඒකින්ද ඒකම විරාම කටිකාව ක්‍රියාත්මක කරන කාලෙම ඉන්න පටන් ගන්නවා. හරිද? එතකොට ටික වෙලාවක් යද්දී ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා සල්ප අවක්ෂේප වෙද්දී සල්ප තැම්පත් වෙනෝනේ පතුලේ මෙහෙම ටික ටික. එතකොට මේ තැම්පත් වෙද්දී මේ පතුලේ මුලින්ම මේ ස්තරයක් කිසියම් සල්ප ස්තරයක් හැදෙද්දී මේ කතරේ පොඩ පොඩ නොපෙනී යන පටන් ගන්නවා පැහැදිලි වෙන්න ගන්නවා. හරි? එතකොට එක්තරා අවස්ථාවක් එනවා කතරේ සම්පූර්ණයෙන්ම පේන්නේ නැති වෙනවා. යවලා මෙහෙම හිතන්න එපා. හරිද? මේක පරීක්ෂණාත්මකව කරද්දී අපට මේ උඩ හරිය විනිවිද පේන්නයි යට විතරක් මෙහෙම සල්ප තැන්පත් වෙන්නේ එහෙම පේන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ නිකන් අර වතුරේ පාන් පිටි දිග කරාම මොකද වෙන්නේ? නිකන් අපහැදිලි ගතියක් එනවනේ. අන්න ඒ වගේ නිකන් පොඩි සුදු පැහැයක් කිරි පැහැයක් වගේ මේ ප්‍රාණය ඇති වෙනවා. ඒක ටික ටික තමයි එන්නේ. මුලින් ලාවට පේන්නේ නිකන් මොකක් හරි අවලම්බණය වෙලා තියෙනවා වගේ. ටිකක් වෙලාදී ඒක පේන පැහැදිලිව අවක්ෂේපයක් හැදෙනවා කියලා මේක අර ඒ සුදු පාට ගතිය වැඩි වෙනවා. එතකොට මේක අපහැදිලි වෙලා මේක නොපෙනියන මට්ටමකටපත් වෙනවා. පැහැදිලි කියන්නේ. දැන් බලාපොරොත්තු වෙන්න එපා මේ වගේ කිසියම් අවක්ෂේපයක් මෙහෙම තැන්පත් වෙනවා කියලා පැත්තකින් එහෙම නෙමෙයි මේ මුළු මේ ද්‍රාවණේ පුරාම තැන් තැන් වල සල්ප හැදිලි එක පහළට තැන්පත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක පුරාම නිකන් වතුරේ පාන් පිටි දිය කරලා වගේ හරි නිකන් කිරි පාට ද්‍රාවණය. හරි සුදු පාට ද්‍රාවණයක් පේනවා අපහැදිලි. ඉනින්ද පේන්නේ නැහැ. දැන් පතුල මුලින් පෙවුණානේ. පතුල පේන්නේ නැති වෙගෙන යනවා. හරිද? හැබැයි කතරේ යන්තම් මුලින් පේනවා. මොකද යන්තම් පේනවා. පහුවෙද්දී එක්තරා මොහොතක් වෙනවා. චුට්ටක්වත් කතරේ පේන්නේ නැති. පැහැදිලි මම පොඩක් ආයෙ විස්තර කරන්නම්. මොකද කරන්නේ? වීදුරු බීකරයක් ගත්තා. හරි කොළ කෑල්ලක රතු පාටින් කතරයක් වගේ සලකුණක් ඇඳලා. ඒ වීදුරු බීකරේ පතුලේ හරිද? ඒ වීදුරු බීකරේ පතුලේ මේ කතරේ ඇලෙවුවා. ඒතකොට උඩින් නම් බලද්දි දැන් කතරේ පේනවා. උඩින් නම් බලද්දි කතරයක් ගහලා මාර්ගයක් අපිට පේනවා බීකරේ පතුලේ. හරිද? උඩින් නම් බලද්දි. දැන් මේකට වතුර පෙරෙවුවොත් ඒත් පේනව නේද? මේකට අපි වතුර පෙරෙවුවොත් එහෙම මේ බීකරේට වතුර හරහා විනිවිද වෙනවනේ මේ කතරේ. පැහැදිලිද කියන්නේ? ඔයාලට පාම් පිටි ටිකක් දී කරපු වතුර එකක් මේකට හැදුවොත් එහෙම ගොඩක් අර මේක පේන්නේ නැහැ. මොකද අර පාම් පිටි ඒවා අංශු අවලම්බනය වෙලා ඒතකොට පැහැදිලි නෑ. අපහැදිලි ද්‍රාවණය. තේරෙනවද කියන එක? ඒතකොට වෙන්නේ ද්‍රාවණ සෝඩියම් තයිල් සල්ෆේටුයි නයිට්‍රිකුයි. හරි? සෝඩියම් තයිල් සල්ෆේටුයි නයිට්‍රිකුයි කලවම් කරනවත් එක්කම ප්‍රතික්‍රියාව පටන් ගන්න නිසා අපි ඒකම විරාම කටියාව ක්‍රියාත්මක කරනවා. හරි? ඊට පස්සේ මුලදී මේකදී වතුර වගේ තමයි මුලදී. මුලදී අපිට මේක විවිධ පේනවා. හැබැයි තප්පරයක් ගියාම ප්‍රතික්‍රියාව වෙලා සල්ප හැදෙන නිසා එතකොට අර ටික ටික මේක නිකන් සුදු පාටට අවක්ෂේප අංශු වගේ අපිට පේන්න ගන්නවා. එතකොට අර වතුරේ පාම් පිටි දී කරා වගේ ගතියක් අපිට පේන්න ගන්නවා. එතකොට මේ හැදෙන සල්ප ටික ටික මේ පතුලේ තැම්පත් වෙන පටන් ගන්නවා ටික ටික. හරිද? එතකොට මේ ද්‍රාවණය නිකන් අපහැදිලි වෙන්න ගන්න උඩින්. එතකොට අර මුලදී තරම් හොඳට කතරේ පේන්නේ නැහැ. හැබැයි අන්තිමට අර සුදු පාට අවක්ෂේප අංශු අතරින් අන්තිමට අපිට මේ කතරේ පේනවා. හරිද? එක්තරා අවස්ථාවක මොනවා සල්ප අවක්ෂේප තාවක හැදිලා යම් අවස්ථාවක් කියනවා මේ කතරේ නොපෙනී යන. කියන්නේ පොඩ්ඩක්වත් දැන් කතරේ පේන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි සල්ප මට්ටමක් හැදිලා දැන් මේ ද්‍රාවණය තුල. පැහැදිලිද? අන්න එහෙම සම්පූර්ණයෙන්ම කතරේ නොපෙනී යන අවස්ථාව ආවම විරාම කටිකාව නවතලා හරි කාලය වෙනකන් කොච්චර කාලයක් ගිහිල්ලාද කියලා. පැහැදිලි කියන්නේ ද්‍රාවණ කලවම් කරනවත් එක්කම ස්ටොප් වොච් එක ඔන් කරා.
ප්‍රතික්‍රියාව ආරම්භ වෙනවා. සල්ප හැදෙනවා. සල්ප හැදෙන්න මේ සල්ප අවක්ෂේප වෙලා තැන්පත් වෙන්න මේ කතරේ අපිට නොපෙනෙන උඩින් බලද්දි හරිද? එතකොට කතරේ සම්පූර්ණම නොපෙනෙන මොහොතක් එනවා. අන්න ඒ වෙලාවේ ස්ටොප් වොච් එක ඔෆ් කරා. හරි? එතකොට අපි දන්නේ මේ කාලය තුළ කිසියම් සල්ප ප්‍රමාණයක් සල්ප ඩ්‍රෑම් කිසියම් ප්‍රමාණයක් හැදිලා. සල්ප මවුල කිසියම් ප්‍රමාණයක් හැදිලා. හරි? අපි මැනගන්නේ කාලය. පැහැදිලිද? එතකොට මේ වැඩේ 5 පාරක් කරන්න ඕන. නැත්නම් 4 පාරක් 5 පාරක් වගේ යම් කිසි වාර සංඛ්‍යාවක් කරන්න ඕනේ. හැබැයි එකම කෙනා බලන් ඉන්න ඕන. පැහැදිලිද? දෙන්නේ අවස්ථාවකදී බලලා හරියන්නේ නැහැ. මොකද එක එක්කෙනාට පේන විදිය පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ. ඒකද එකම කෙනෙක් කරන්න ඕනේ. එකම කෙනෙක් බලන් ඉන්න ඕනේ. හරිද? මොකද කරන්නේ? පළවෙනි අවස්ථාව ගත්තා. අපි දැන් පෙළ හොයන්නේ සෝඩියම් තාල සල්ෆේට් සාපේක්ෂවනේ. පෙළ හොයන්නේ සෝඩියම් තාල සල්ෆේට් සාපේක්ෂව නිසා නයිට්‍රික් හැම අවස්ථාවෙම නියත ප්‍රමාණයක් තියාගන්න ඕනේ. මම තියාගන්න විදිය කියන්නම්. එතකොට නයිට්‍රික් එක සෝඩියම් තාල සල්ෆේට් කලවම් කරා. හරි? ස්ටොප් වොච් එක ඔන් කරා. බලන් ඉන්න උඩ ඉඳන් එතකොට කතරේ නොපෙනී ගිය ගමන් කොච්චර ස්ටොප් වොච් එක ඔෆ් කරා කොච්චර කාලයක් ඇතුළත නැන්න. ඊගාට ඊගාව අවස්ථාවට එනවා. ඊගාව ද්‍රාවණ දෙක මිශ්‍ර කරනවා. සෝඩියම් තාල සල්ෆේට් නයිට්‍රික් මිශ්‍ර කරනවා. එතකොට ආය පාරක් විරාම ටිකක් ක්‍රියාත්මක කරා. කතරේ නොපෙනෙනකම් බලන් හිටියා. ඊට පස්සේ ස්ටොප් වොච් එක ඔෆ් කරලා කොච්චර කාලයක් ඇතුළත බැලුවා. ඔබේ අවස්ථා 5කට කරනවා කියලා අපි හිතමු. හරි? අවස්ථා 5කදී වගේ මොකද්ද අවස්ථා 5? අවස්ථා 5 සෝඩියම් තාල සල්ෆේට් විවිධයි සාන්ද්‍ර නැහැයි. අපි යාගේ බැලන්නේ හොයන්නේ. ඒ අවස්ථා 5දී සෝඩියම් තාල සල්ෆේට් සාන්ද්‍රණ විවිධයි. හැබැයි නයිට්‍රික් සාන්ද්‍රණ එකම තමයි. නියතයි. ඒක වෙනස් කරන්නේ නැහැ. හරිද? එතකොට අවස්ථා 5කට වගේ මිශ්‍ර කරලා බලනවා. අර බීකරේ පතුරේ අලවපු කතරේ නොපෙනී යනකම් වෙලාමයි යනවා. කාලෙමයි යනවා. හරිද? එතකොට ඒ කතරේ නොපෙනී යනවා කියන්නේ මොකද්ද හැම අවස්ථාවකදීම එකම කෙනානේ බලන් හිටිය අවස්ථාවයිදී එතකොට මොකද්ද කියන්නේ? එහෙනම් හැම අවස්ථාවකදීම නියත සල්ප ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. අර කතරේ නොපෙනී යන නම් නියත සල්ප අවශ්‍ය ප්‍රමාණයක් ලැබෙන්න ඕනේ. එතකොට හැම අවස්ථාවකදීම අවශ්‍ය වෙච්ච සල්ප ප්‍රමාණය නියතයි. එහෙනම් R සමානුපාතිකයි ඒකට කාලය. ඔන්න සිද්ධිය. පැහැදිලි? දැන් අර වගුව කියලා දෙන්න මොකද්ද කියන්නේ? හරි? එතකොට මෙන්න මේ වගේ ප්ලෑන් එකක් තමයි මේ ප්‍රැක්ටිකල් ඔක්කොම වගේ තියෙන්නේ. හරිද? එතකොට මම ගන්නවා ඉස්සෙල්ලාම කිසියම් Na2S2O2 ද්‍රාවණය. හරි? සෝඩියම් තාල සල්ෆේට් කිසියම් ද්‍රාවණයක් ගන්නවා. මේකේ පරිමාව මේකේ සාන්ද්‍රණය මේ ආරම්භක සෝඩියම් තාල සල්ෆේට් එකේ සාන්ද්‍රණය දැනන් ඉන්නම ඕනේ නැහැ. දැන ගත්තත් කම නැහැ නැතත් කමක් නැහැ. පැහැදිලි? මම ඒක කියලා කියන්නේ. හරි? ඊට පස්සේ ගන්නවා නයිට්‍රික් ද්‍රාවණය. හරි? ජලීය නයිට්‍රික් අම්ල ද්‍රාවණය. ඒකේ සාන්ද්‍රණය දැනන් ඉන්න අත්‍යවශ්‍ය නැහැ. හරි? ඊට පස්සේ ජලයක් දානවා මම ඒක කියලා කියන්නම් ජලය දාන්නේ. හරි? එතකොට මනින්නේ මොකද්ද? මේ මනින්නේ කතරේ වැසීමට ගත වූ කාලය. දැන් කතරය නොපෙනී යාමට ගත වූ කාලය. හරිද? එතකොට ඔන්න කතන්දර ටික. හරි? ඒතර මම ආයෙත් එහෙම මේ අපට දේවල් තුනක් ඕනේ. සෝඩියම් සල්ෆේට් ද්‍රාවණය, නයිට්‍රික් ද්‍රාවණය, ඒවයි ආරම්භක සාන්ද්‍රණය දැනගෙන ඉන්නම ඕනද නැහැ. දැනගෙන ඉන්නම අවශ්‍ය නැහැ. දැනගත්තත් කම නැහැ, නැත්නම් කමක් නැහැ. මම ඒක කියලා කියන්න. හරි? ඒතර පරිමාව මම ඝන සෙන්ටිමීටර වලින් මනින්න ඔක්කොම ටික. හරිද? හරි කාලෙම මන තප්පර වලින්. හරි. එතකොට පෙළ හොයන්නේ සයෝ සල්ෆේට් සාපේක්ෂවනේ. පෙළ හොයන්න අවශ්‍ය තයෝ සල්ෆේට් සාපේක්ෂව නම් මේකයි ප්ලෑන් එක. නයිට්‍රික් සමාන ප්‍රමාණ තමයි දානවා. දැන් පෙළ හොයන කෙනා තමයි වෙනස් කරන්නේ. නිතර මත ධානයේ ප්‍රැක්ටිකල් හැම එකෙදිම පෙළ හොයන කෙනා තමයි වෙනස් කරලා තියෙන්නේ. ඒක වාට බබුවක් දැක්කම කියදයි හා මෙන්න මෙයාට සාපේක්ෂව පෙළ හොයලා තියෙන්නේ. ඇයි? එයා වෙනස් කරලා. පෙළ හොයන කෙනා වෙනස් කරනවා. අනිත් කෙනා නියතයි. ඒක තයෝ සල්ෆේට් සාපේක්ෂව නම් පෙළ හොයන්නේ නයිට්‍රික් නියතව දින අපි හිතමු නයිට්‍රික් සමාස්තර නයිට්‍රික් ඝන සෙන්ටිමීටර 5යි. ඔය විදිහට. හරිද? මෙයා පෙළ හොයන තයෝ සල්ෆේට් සාපේක්ෂව එයා වෙනස් කරනවා. හරි? එයා අපි කිව්ව ගමු. ඉතින් මෙතනදී 5යි. එතනදී 10යි. 15යි. 20යි. 25යි. මේ ඉලක්කම ගන්න අවශ්‍ය නැහැ. හරිද? මම නිකන් කියන්නේ 15යි නෝ. අර කැමති නම් මේ ඉලක්කම් පාවිච්චි කරන කොහොම හරි නයිට්‍රික් එකම ගාන දාන්න. හරි? කිසියම් ගුණාකාරකින් හරිද?
වැඩි කියන්නේ දෙක ගුණයක් ඒ විදිහට මේ වගේ තුන් ගුණයක් මේ වගේ හතර ගුණයක් ඒ විදිහට පටන් ගත්ත ඉලක්කමේ නම් වැඩි කර කර දාන්න පිළිවෙලක් එතකොට යම් ගුණාකාරයක් ඇතුව මේ ටයිල්ස් අපිට ටික වැඩි කරගෙන යනවා. හරිද? ජලය දාන්න හේතුව කියන්නම්. දැන් මෙහෙම වුණොත් මෙතනදී මුළු පරිමාව කීයද? 5යි 5යි 10යි නේද? 10යි 5යි 15යි නේද? 15යි 5යි 20යි නේද? නිකන් හිතෙන්නේ නැද්ද? අර කතරේ අලවපු බීකරේට ඔයා එක එක පරිමාව දැම්මොත් ඔය කතරේ පේන එකට ඒකේ බාධාවක් නැද්ද? චුට්ටක් පිරලා තියෙනවා. අනිත් එකේ ගොඩක් පිරලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? ඒක අවුල් නේද? මොකද අර සල්ප අවක්ෂේපය ඇති වෙනකොට ද්‍රාවණය අපහැදිලි වෙනවා. උඩින්ම බලන්නේ කතරේ මනින්න ගතවන කාලේ. එතකොට සාධාරණ මේ සංසන්දනය කරන්න නම් මුළු පරිමාව හැම එකෙම නියත වෙන්න ඕනේ. එතකොට නිකන් හිතනවා ඒක ගන්න පුළුවන් ඒකට හේතු පැහැදිලිව කියන්න දැන් ඒකට. හරිද? ඒකින්ද මෙහෙම බෑ මෙතන මුළු පරිමාව 5යි 5යි 10යි මෙතන 15යි මෙතන 20යි එහෙම හරියන්නේ නැහැ. මුළු පරිමාව කිසියම් නියත වේගයකට ගේනවා. හරි? බීකරේට මිශ්‍ර කරපු පද්ධතිය මුළු පරිමාව ස්ටොප් වොච් එක ඔන් කරනවත් එක්කම මුළු පරිමාව එක වගේ තියෙන හැම අවස්ථාවකදීම අවස්ථාව පහේදී. අන්න ඒකට තමයි වතුර දාන්න. පැහැදිලිද? එතකොට ඔයාට ඕන නම් උපරිම පරිමාව දිනක් ගන්නකො 20 25යි 30යි. අපි ඒකට ජලය නොදාන්න ඕන එකක් දාන්න පුළුවන් හරිද? ජලය දාන්න කිසියම් ගානකට මුළු පරිමාව බැලන්ස් වෙලා තියෙනවා. එතකොට මම දැන් 25යි 30ක් තියෙන ඉඳ මෙතන නොදායි. අපි දැන් 30ට ගමු හැමේකම. හැම එකේම මුළු පරිමාව 30ට ගන්න 25යි 5යි 30යි මෙතන 25යි 25යි 30ක් තව 5ක් මදි. මෙතන 15යි 20යි 30ක් තව 10ක් මදි. මෙතන 15යි තව 15ක් මදි. ඔය විදිහට දැන් හරියට බලන්න. දැන් මගෙන් අහන්න එපා ඇයි මුළු පරිමාව 30 ගන්න හැමතිස්සෙම කියලා. එහෙම නෑ වඩා 35කට බැලන්ස් කරන්න. 50කට බැලන්ස් කරන්න. ඒ බැලන්ස් වෙන ගානට වතුර දාන්න. හරිද? දැන් මුළු පරිමාව හැම එකෙම නියතයි. මේක නම් 30යි හැම එකෙම මුළු පරිමාව නේ. දැන් අවුලක් නෑ නේද? දැන් පරීක්ෂණයේ අවස්ථා පහකදී කරාට කිසි අවුලක් නෑ. අවස්ථා පහේදීම මුළු පරිමාව 30යි. ඒ කියන්නේ එකම ලෙවල් එකට තමයි ද්‍රාවණය පිරෙන්නේ. දැන් උඩින් නම් බලන් ඉන්නවා. කතරේ ගහින්න ගතවන කාලේ දැන් හරිම සාධාරණයි. කිසියම් නියත සල් ප්‍රමාණයක් ආවට පස්සේ තමයි කතරේ නොපෙනියන්නේ. පැහැදිලි කියන්නේ. ඒතකොට තැන්පත් වූ සල් ප්‍රමාණය නියතයි. පැහැදිලිද? එතකොට ඔයාලා කියන්න පෙළ හොයන ප්‍රකාශනයක අපි දැන් මෙහෙම ලියන එකක R සමානයි k වාරයක් Na2S2O2 ගේ සාන්ද්‍රණය x නයිට්‍රේට් සාන්ද්‍රණය y අපි කොහොම ලියන එකක පැහැදිලිද? ඒ සාන්ද්‍රණ වලට ආදේශ කරන්නේ ආරම්භක සාන්ද්‍රණය නේද? ආරම්භක කියන්නේ ද්‍රාවණ මිශ්‍ර කළ මොහොතේ ආරම්භක සාන්ද්‍රණය නේද? කලවම් කරාට පස්සේ ඒ කලවම් කරන මොහොතේ ආරම්භක සාන්ද්‍රණය නේද ආදේශ කරන්නේ? පැහැදිලි කියන්නේ. එතකොට මේ ප්‍රකාශන වලදී සාන්ද්‍රණයට ආදේශ කරන්නේ ආරම්භක සාන්ද්‍රණ. R කියලා මනින්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියාව ආරම්භ කොට කිසියම් ආරම්භක කාල සීමාවකට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන මේ ආදේශ කරන්න ඕනේ ආරම්භක සාන්ද්‍රණ නම් පටල ගන්න එපා. දැන් මෙන්න මෙයාට ආරම්භක සාන්ද්‍රණයක් තියෙනවා. ඒක වැඩක්ද? ඒ කියන්නේ පරීක්ෂණය කරන්න කලින් ද්‍රාවණ කලවම් කරන්න කලින් මෙන්න මෙයාට ආරම්භක සාන්ද්‍රණයක් තියෙනවා. ඒක වැඩක් නෑ. ඒක මෙතන ආදේශ කරලා හරියන්නේ නෑ. හොඳට තේරුම් ගන්න අනේ සංකල්පය. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන ආදේශ වෙන්න ඕනේ ද්‍රාවණ මිශ්‍ර කරනවත් එක්කම අන්නේ මොහොතේ ආරම්භක සාන්ද්‍රණය. දැන් ඔයාලට තේරෙනවද මේ ද්‍රාවණය මිශ්‍ර කරන්න කලින් ආරම්භක සාන්ද්‍රණය වැදගත් නෑ කියන එක. ඒ කියන්නේ මම කිව්වේ මෙතන ආරම්භක සාන්ද්‍රණය දැනගත්තත් කමක් නෑ නැත්නම් කමක් නෑ. ඒක අත්‍යවශ්‍ය නෑ. මේක අත්‍යවශ්‍ය නෑ. පැහැදිලිද මේ කියන්නේ? මෙතන අපට ඕන වෙන්නේ මොකක්ද? මෙතන අපට ඕන වෙන්නේ ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ ආරම්භක සාන්ද්‍රණය. පැහැදිලි මේ කියන්නේ? එතකොට දැන් හරියනවා. ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ ආරම්භක සාන්ද්‍රණය හොයන්නේ කොහොමද? ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ ආරම්භක සාන්ද්‍රණය හොයන්නම් තයෝසල්ෆේට්ගේ ආරම්භක මවුල ගාන හොයන් ඉන්න නේද? හරිද? ආයෙත් පොඩි දෙයක්. මේ ගතවන කාලයන් ගත්තොත් නිකන් හිතලා කියන්න අඩුම කාලයක් ගත වෙන්නේ මොන එකටද? ඉක්මනටම ප්‍රතික්‍රියාවේ මොන එකේද? ඒක මුළු පරිමාව හැම එකෙම 30යි මුළු පරිමාව සමානයි. හරි? වැඩි තයෝසල්ෆේට් ප්‍රමාණයක් තියෙන්නේ මොන මේ පරීක්ෂණයේද? මේකේ නේද? සෝඩියම් තයෝසල්ෆේට්ගෙන් විතරක් වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්නේ මෙතන. උදාහරණයක් ගත්තොත් මෙතන වගේ 5 ගුණයක් මෙතන 5 වල 5 25 කියන්නේ මෙතන සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න වගේ 5 ගුණයක් මෙතන තියෙනව නේද? එහෙනම් සෝඩියම් තයෝසල්ෆේට්ගේ වැඩිම සාන්ද්‍රණය තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය වැඩිම අවස්ථාව තමයි ඉක්මනටම ප්‍රතික්‍රියාව සිදු වෙන. එතකොට අඩුම කාලයක් ගත වෙන්නේ මේ අවස්ථාව. ඉක්මනටම කතරේ නොපෙනියන්නේ මෙන්න මේ අන්තිම අවස්ථාවේ හේතුව එතනදී තයෝසල්ෆේට්ගේ මවුල ගන්න වැඩි, තයෝසල්ෆේට්ගේ සාන්ද්‍රණය වැඩි,
සාන්ද්‍රණය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාශීලතාව වැඩි වෙනවනේ බොහෝ විට කියන්නේ මේ පෙළ ශුන්‍ය වුණොත් එහෙම නම් වෙනස් වෙන්නේ නැහැ නේ. පෙළ බිඳුවක් නම් සාන්ද්‍රණය වැඩි කරා කියලා ශීඝ්‍රතාව වැඩි වෙන්නේ. නමුත් පෙළ 1 2 වගේ ඉලක්කම් යන අවස්ථාවකදී සාන්ද්‍රණය වැඩි වෙද්දී ශීඝ්‍රතාව වැඩි වෙලා ඉක්මනට ප්‍රතික්‍රියාව වෙනවා. එතකොට මෙතන වැඩි සෝඩියම් සල්ෆේට් ප්‍රමාණයක් එන්නේ මෙන්න මේ අවස්ථාවේ. එතකොට එතන ප්‍රතික්‍රියාශීලතාව වැඩි ඉක්මනට ඉක්මනට කතරේ නොපෙනෙනවා. මෙන්න මේ අවස්ථාව අඩුම කාලේ. මේකට යන්නේ වැඩිම කාලයක් යන්නේ මේ අවස්ථාව. පළවෙනි අවස්ථාව නේ. පැහැදිලි කියන්නේ. එතකොට දැන් යම් ගාන හදන්න. හරිද? එතකොට අපි වෙනස් කරේ ටයෝසල්ෆේට් නේ. නයිට්‍රික් නියතනේ. එහෙනම් කෙලිම R සමානුපාතිකයි සෝඩියම් ටයෝසල්ෆේට් සාන්ද්‍රණය කිසියම් බලයකට එයාට සාපේක්ෂව පෙළ තමයි බලය අපි හිතමු හොයන්න. එහෙනම් බොරුවට අපි සමීකරණ දෙක බෙදද්දී නයිට්‍රික් ගාව ගන්න ඕනේ නැහැ නේද? නයිට්‍රික් නියතයි හැම අවස්ථාවකටම. එතකොට නයිට්‍රික් වෙනස් වෙන්නේ නැති හින්දා අපි නයිට්‍රික් කපලා දාන ඉඳ කෙලින්ම අපි නයිට්‍රික් නැතුව ගාන හදමු. හරි? මුළු පරිමාණ හැම එකම 30යි. එතකොට දැන් මේ වගුව අනුව මුළු පරිමාණ හැම එකම 30යි. හරිද? එතකොට ඔයාලට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් R ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතිකයි Na2S2O3 සාන්ද්‍රණයේ පෙළ ගන්නවා නම් x කියලා. හරිද? සෝඩියම් ටයෝසල්ෆේට් සාපේක්ෂව මම ගන්නවා පෙළ x කියලා. එතකොට Na2S2O3 සාන්ද්‍රණය x වෙනි බලයට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතිකයි. අයි මම නයිට්‍රික් හැලුවේ. පරීක්ෂණ අවස්ථා පහේදීම නයිට්‍රික් සමාන ප්‍රමාණය දාපු හින්දා මුළු පරිමාණ 30 ඉඳන් හැමතිස්සෙම එතකොට දාපු නයිට්‍රික් ගන්න සමාන නම් අනිවාර්යයෙන්ම මිශ්‍ර කරන මොහොතේ නයිට්‍රික් සාන්ද්‍රණය හැම අවස්ථාවකදීම එකම ඉලක්කම. එතකොට ඒක වෙනස් වෙන්නේ නැති හින්දා මම ඒව අයින් කරලා මේක විතරක් ගාව ගත්තා. පැහැදිලිද? දැන් කියන්න R වෙනුවට ගන්න පුළුවන් නේද? එකයට කාලයකින් මතකද යාට? මොකද R කියලා කිව්වේ සෑදුණු සල්ප ආක්ෂේපූර්ණ ප්‍රමාණය විදිහට ගත වූ කාලය. හැම අවස්ථාවකදීම හැදුණු සල්ප ප්‍රමාණය නියතයක් වෙන්නේ ගත්තේ කතරේ රැහෙන්න ගතන කාලය වෙන මේකනේ අපි. එතකොට හැම අවස්ථාවකදීම කතරේ රැහෙන්න ඕන කරන්නේ යම් නියත සල්ප ප්‍රමාණයක්. සල්ප ග්‍රෑම් එකක් පිළිදන්නු, සල්ප ග්‍රෑම් දෙකක් පිළිදන්නු. ඒ සල්ප ප්‍රමාණය හරිසු නියත හින්දා පිළිම R සමානයි සෑදුණු සල්ප වේදීම කාලේ හින්දා ඒ සෑදුණු සල්ප ගන්න නියත නම් R සමානුපාතයේ එකයට කාලය මම කලින් කියන්න. එතකොට R වෙනුවට දාන්න පුළුවන් එකයට T එක T කාලය සමානුපාතිකයි Na2S2O3 සාන්ද්‍රණය x වෙනි බලයෙන්. පැහැදිලිද? එතකොට පොඩි කතන්දරයක් තියෙනවා. දැන් සෝඩියම් ටයෝසල්ෆේට්ගේ විවිධ සාන්ද්‍රණ අපි දන්නේ නැහැ. අවස්ථා පහේ අපි කිව්වේ සෝඩියම් ටයෝසල්ෆේට් 5 10 15 20 ඔහොම දැම්ම කියලා නේ. 5 10 15 20 25 ඔහොම දැම්ම කියලා. එතකොට අපි දන්නේ නැහැ මේ එයාගේ ඒ මොහොතේ සාන්ද්‍රණ. දැන් පොඩි රසායනික ගණනය කිරීම පාඩ එකකට එනවා. හරිද? මෙන්න සිද්ධිය. දැන් ඔයාලට මතක් කියන්න දැන් මෙතනදී ද්‍රාවණ මිශ්‍ර කළ මොහොතේ මොහොත ගත්තොත් හරි ද්‍රාවණ කලවම් කරපු මොහොතේ Na2S2O3 ගේ සාන්ද්‍රණය ගන්නේ කොහොමද? ඒ කියන්නේ යෙදු Na2S2O3 මවුල ගාන බෙදන්න ඕනේ මොකෙන්ද? පරිමාව කීයද? 30යි නේ. 30 ඝන සෙන්ටිමීටර 10න් බෙදලා ඝන සෙන්ටිමීටර ගන්න පුළුවන් අවශ්‍ය නම් අපිට. හරිද? පැහැදිලිද? ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ Na2S2O3 ගේ සාන්ද්‍රණය කලවම් කරනවත් එක්කමනේ කලවම් කරන කලින් සාන්ද්‍රණය වැඩක් නැහැ. ඒක මම කියන ආරම්භ උඩම වගේ උඩම ලිව්වේ. මේකට යොදාගත්තේ Na2S2O3 ගේ සාන්ද්‍රණය දැනගෙන ගියට වැඩක් නැහැ. ඕන දැනගෙන පුළුවන් වැඩක් නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද අපට ඕනේ කලවම් කරනවත් එක්කම සාන්ද්‍රණය. කලවම් කරන කලින් සාන්ද්‍රණය අපිට වැඩක් නැහැ. මොකද මේ ප්‍රකාශන වලට අපි ආදිස්ථානේ ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ ප්‍රතික්‍රියාව ආරම්භ වුවහම මේ ආරම්භක සාන්ද්‍රණය. එතකොට ද්‍රාවණ කලවම් කරපු මොහොතේ Na2S2O3 ගේ සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය හොයන්නේ මවුල බෙදීම් පරිමාණය. එතකොට යෙදු Na2S2O3 මවුල ගන්න බෙදන්න ඕනේ පරිමාණ 30. 30 කියන පරිමාණ හැම අවස්ථාවකම මම අර වගු ගැන කතා කරන්නේ. හැම අවස්ථාවකදී මේ 30 කියන පරිමාණ නියතයි නේද? මේ ටික නියතයි හැම එකේ දින මොකෝ කියන්න පුළුවන්. මේ ටික නියත නම් මොකද්ද කියන්න පුළුවන් නේද? කෙලින්ම Na2S2O3 ගේ සාන්ද්‍රණය ද්‍රාවණ මිශ්‍ර කළ මොහොතේ මේ කියන්නේ Na2S2O3 ගේ සාන්ද්‍රණය අනුලෝම සමානුපාතිකයි මොකටද? යෙදු Na2S2O3 ගේ මවුල ගන්නට. හරිද? එහෙනම් Na2S2O3 ගේ සාන්ද්‍රණය සමානුපාතිකයි යෙදු Na2S2O3 ගේ මවුල ගන්නට. දැන් පොඩ්ඩක් මතක් කරගන්න කොහොමද මවුල ගණනක් වෙන්නේ කෙනෙක්?
ඕන රසායනික ගණනය කිරීමල මම අර ප්‍රශ්න සාකච්ඡාවක් දාලා දින වීඩියෝස් කිව්වා ඒක බලලා ඉන්න. ඒක නාවුද නැත්නම් අහන්නද? එතකොට කොහොමද කෙනෙක්ගේ මවුල ගානක් හොයන්නේ? කෙනෙක්ගේ මවුල ගානක් හොයන්නේ හරිද? මවුල ගාන හොයන්නේ කොහොමද? කිසියම් කෙනෙක්ගේ සාන්ද්‍රණයේ වාරයක් පරිමාණය. මවුල ගාන හොයන්නට සාන්ද්‍රණය වැඩි කරන පරිමාණය. එතකොට ඔයාලට මෙන්න මේ A2Na2S2 වලගේ මවුල ගාන හොයන්න පුළුවන් කොහොමද? අර ආරම්භක Na2S2 වලගේ සාන්ද්‍රණය වැඩි කරොත් එහෙම එයාගෙන් තව පරිමාණ 5 10 15 20 නෙවෙයි. ඒ කියන්නේ මතකනේ මවුල ගානක් ඉන්නේ සාන්ද්‍රණයේ OLDM වෙන වාරයක් පරිමාණ DM2. DM කැපිටල් උතරේ මවුල වලින් එනවනේ. එතකොට ඔයාලට පුළුවන් මේ Na2S2 වලගේ මවුල ගාන හොයන්න කොහොමද? අර මම කිව්වේ දැනගත්තත් කමක් නැහැ නැතත් කමක් නැහැ කියලා. ඒ කියන්නේ කලවම් කරන්න කලින් ආරම්භක යොදාගත්තර වගේ උඩම ලියවු Na2S2 රාවනේ සාන්ද්‍රණය. අන්න ඒ සාන්ද්‍රණය වැඩි කරොත් පරිමාණ 5න් අන්න පළවෙනි අවස්ථාවේ මවුල ගාන. අන්න ඒ සාන්ද්‍රණය වැඩි කරොත් එimhe පරිමාණ 10න් දෙවෙනි අවස්ථාවේ වහු වෙනවා මේ කියන්නේ. ඕනම් අවසර පොඩක් කියලා වහු බලලා ඉන්නවා කියන්නේ. කොහොම කලින් හරි. එතකොට පළවෙනි අවස්ථාව සලකුණු. එහෙනම් අර වහු උඩම ලියවු ආරම්භකයේ Na2S2 වලගේ සාන්ද්‍රණය අපි දෙමුකෝ C1 කියලා. හරි. ආරම්භකයේ Na2S2 රාවනේ සාන්ද්‍රණය C1. අනේ C1 වාරයක් 5 කියන්නේ මොකද්ද? 5 බෙදීම 10 කියන්නේ ඝන සෙන්ටිමීටර නම් 10 ඉඳලා ඝන දශමික ගන්න පුළුවන් නේ. දැන් C1 වලට 5 කිනාගෙන් වැඩි කරාම මොකක්ද වෙන්නේ? පළවෙනි අවස්ථාවේ මේ Na2S2 කොච්චර මොන ගන්න දැම්මද කියන්නේ. ඔය C1 එක වැඩි කරොත් එහෙම 10න් දෙවෙනි අවස්ථාවේ කොච්චරක් Na2S2 දැම්මද? හරිද? 10න් ඉඳලා ගන්න ඝන දශමික කරන්න. හරිද? ඔය C1 වැඩි කරොත් එහෙම 15 බෙදීම 10 කියන්නේ තුන්වෙනි අවස්ථාවේ පරිමාණය මොකක්ද වෙන්නේ? තුන්වෙනි අවස්ථාවේ දාපු Na2S2 මවුල ගන්න. ඒකම ද්‍රාවණයේ භාවිතා කරේ. ඒකේ සාන්ද්‍රණය C1 නම් ඒ C1 පොදුවේ එතකොට නේ. එහෙනම් මොකක්ද කියන්න පුළුවන්? වැඩි මවුල ගානක් Na2S2 යෙදෙන්නේ 5 දු අවස්ථාවේ 10 දු අවස්ථාවේ 10 දු අවස්ථාවේ දෙගුණයක් නේ 15 අවස්ථාවේ තුන්ගුණයක් එහෙනම් මොකක්ද කියන්න පුළුවන් ආරම්භක Na2S2 ඕටි ද්‍රාවණයේ සාන්ද්‍රණය දැනන් ඉන්න ඕනද දැනන් ඉන්න අවශ්‍ය නැහැ ඇයි අන්නේ යෙදු ආරම්භක Na2S2 ඕටි ද්‍රාවණයේ සාන්ද්‍රණය C1 නම් C1 වාරයක් 5 බෙදීම 10 තමයි මුල් අවස්ථාවේ Na2S2 ඕටි මවුල ගන්න C1 වාරයක් 10 බෙදීම 10 තමයි දෙවෙනි අවස්ථාවේ Na2S2 ඕටි මවුල ගන්න C1 වාරයක් 15 බෙදීම 10 තමයි තුන්වෙනි අවස්ථාවේ C1 මාරයක් 20 බෙදීම 10 තමයි හතරවෙනි අවස්ථාවේ. C1 මාරයක් 25 බෙදීම 10 තමයි පස්වෙනි අවස්ථාවේ Na2S2 මවුල ගන්න. මේ හැම අවස්ථාවෙදිම Na2S2 එකම සාන්ද්‍රණයේ හින්දා ඒක පොදු නිසා ගෙලිම කියන්න පුළුවන්. යෙදු Na2S2 මවුල ගන්න සමානුපාතය මොකටද? Na2S2 වලින් දව පරිමාණ 5 10 15 20 25 නේ කියලා. එතකොට එහෙනම් අන්තිම සම්බන්ධය මොකද්ද? මේ මවුල ගන්න සමානුපාතික නිසා මවුල ගන්න සමානුපාතික නිසා මොකටද? Na2S2 පරිමාණයට නේ මවුල ගන්න සමානුපාතිකයි යෙදු Na2S2 වල පරිමාව 5 10 15 20 ඒවට නිසා වට කෙලිම කියන්න පුළුවන්. එහෙනම් අන්තිම උත්තරේ Na2S2 ඕට්‍රිගේ මිශ්‍ර මොහොතේ හරි ද්‍රාවණ මිශ්‍ර මොහොතේ Na2S2 ඕට්‍රිගේ සාන්ද්‍රණය සමානුපාතිකයන් කොටද යෙදු Na2S2 ඕට්‍රි පරිමාව. පැහැදිලිද? ඔන්න අන්තිම සම්බන්ධය. දැන් ඉවරයි කතන්දර. සාරාංශයක් දෙන්නම්. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මෙහෙම කරන්න යොදාගත්තා සෑදුණු සල්ප ප්‍රමාණය වෙදීම ගත වූ කාලය. කතර සිද්ධිය මම ආයෙ කියන්නේ නැහැ. එතකොට සෑදුණු සල්ප ප්‍රමාණය හැම අවස්ථාවකටම නියතයක් ඉඳලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සමානුපාතිකයි ඒකයට කාලයට ඒක හරියි. එතකොට මම නයිට්‍රික් ඇතුළත් කරගත්තේ නැතියි මේකට. නයිට්‍රික් හැම අවස්ථාවකදීම එකම ප්‍රමාණය වලින් භාග කරපු ඉඳලා නයිට්‍රික් කැපෙලා යනවා සමීකරණයක් බෙදලා. එහෙනම් මේක විතරක් අරගෙන උත්තරයක් ගන්න යන්නේ. එතකොට R වෙනුවට එකට කාලය මෙතන ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ Na2S2 ඔට්ටුවේ සාන්ද්‍රණය දැන් වගුරු පොඩක් අවශ්‍ය කියලා බලන්න. හරි. ඒතකොට ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ Na2S2 ඔට්ටුවේ සාන්ද්‍රණය වෙන්නේ කොහොමද? ද්‍රාවණ කලවම් කරනවත් එක්කම විරාම ටික ක්‍රියාත්මක කරනවා. මේ මොහොතේදී කොහොමද Na2S2 සාන්ද්‍රණය වෙන්නේ? දාපු Na2S2 ඔට්ටුවේ මවුල ගන්න බෙදනවා. ද්‍රාවණයේ සමස්ත පරිමාණ දැන් කී දාලා වගුවේදී එකතු ඔක්කොම පරිමාණ හැමගේම 30යි නේ. මුල් පරිමාණ 30න් බෙදුවට පස්සේ අන්න ද්‍රාවණ මිශ්‍ර කරන මොහොතේ Na2S2 සාන්ද්‍රණය එනවා. එතකොට මේ 30 කියන පරිමාණ හැම අවස්ථාවකදීම නියත නිසා අපි වගු බලන්න. එතකොට මේක නියත ඉඳ කෙලිම කියන්න පුළුවන්. ආරම්භක සෝඩියම් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය සමානුපාතිකයි යෙදු සෝඩියම් ඩයොක්සයිඩ් මවුල ගන්න. පැහැදිලි කියන්නේ. යෙදු සෝඩියම් ඩයොක්සයිඩ් මවුල ගන්න හොයන දේ පොඩ්ඩක් කියන්න. යෙදු සෝඩියම් ඩයොක්සයිඩ් මවුල ගන්න හොයන්නේ අර උඩම වගුවේ ලියපු ආරම්භකයේ Na2S2 ගේ සාන්ද්‍රණය වැඩි කරන පරිමාණය. එතකොට එකම සෝඩියම් ඩයොක්සයිඩ් තමයි අපි 5 10 15 20 25 කියලා දැම්මේ නේද? ඒ ආරම්භක සාන්ද්‍රණය සමානයි දැන් මේකෙදිම එහෙනම් යෙදු Na2S2 ගේ මවුල ගන්න සමානුපාතිකයි යෙදු Na2S2 පරිමාණය. එතකොට යෙදු Na2S2 පරිමාණය 5 10 15 20 25 කියලා ගත්තා. එහෙනම් අපිට ගෙලිම පුළුවන්
මෙන්න මේ A2Na2S2 වලින් මවල ගන්න සමානුපාතිකින්ද යාගින් විතරක් දාව පරිමාව 5 10 15 20 ඒවට කියනවා. ඒක මෙතන දාගන්න පුළුවන්. මොකද මේක වෙනකොට A2 සෝඩියම් සල්ෆේට් පරිමාව. මෙන්න අන්තිම උත්තරේ දුන්නා. දැන් මේක පොඩ්ඩක් මොඩිෆයි කරගන්න මොකද්ද? මේ A2S2 වලින් සාන්ද්‍රණයේ x බලයට මොකද්ද කරලා දාගන්න පුළුවන්? A2Na2S2 වලින් පරිමාව x වෙනි බලය. උන්න අන්තිම කතන්දරේ. එතකොට දැන් වැඩේ ඉවරයි. උත්තරාට ගණන් දීන්නේ මෙතන එකයට t සමානුපාතික කරන්න. පැහැදිලිද? එහෙනම් අන්තිම ස්ටෙප් එක එකයට t එක ඔයා සමානුපාතික කරන්න මොකටද? A2Na2S2O3 පරිමාව තියෙනවානේ 5 10 15 20. අන්න ඒකේ x වෙනි බලය හලන්න එපා. කොටුවට හඳාන්න එපා. කොටුවට හඳාන්නේ සාන්ද්‍රණයටනේ. හරි? A2Na2S2O3 පරිමාව x වෙනි බලය. හරි? මොකද ද්‍රාවණ මිශ්‍ර කරනකොට Na2S2O3 සාන්ද්‍රණය සමානුපාතික වුණා. A2Na2S2O3 ගේ මවුල ගන්නට A2Na2S2O3 ගේ මවුල ගන්න සමානුපාතික වුණා. එයාගෙන් දාපු 5 10 15 20 පරිමාව වලට එන අන්තිම සම්බන්ධයක් ආවා. මේක වලට ගන්න පුළුවන් කිව්ව මොකද්ද? A2Na2S2O3 පරිමාව කියන්නේ 5 10 15 20 අනේ ටික කියන්නේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ මවුල ගණක් සෝඩියම් සල්ෆේට් දැම්මා 5 10 නේ. පළවෙනි අවස්ථාවේ වගේ 3 ගුණයක් 5 15 නේ. 3 ගුණයක් Na2S2O3 මවුල ගණන් දාලා තිබ්බා තුන්වෙනි අවස්ථාව. ඒක මේ කිව්වේ හරිද? එතකොට දැන් වැඩේ කොට දැන් වල සමානුපාතික අයින් කරන්න පුළුවන් නියතයක් දාලා මම අර සාම්ප්‍රදායික සිම්පල් කියේ නොලිය K ඩෑෂ් කියලා යන මොකද දන්නවද? අර ඔරිජිනල් ශීඝ්‍රතා ප්‍රකාශනයේ නෙමෙයි පොඩ්ඩක් අපි මොඩිෆයි කරලා එකත් පොඩ්ඩක් වෙනස් කරලා එකත් පැහැදිලිද? ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතා නේද කියලා සිම්පල් K එකක් තියෙනවානේ. අවුලක් නෑ ඕන සිම්පල් K දාගන්න ප්‍රශ්නයක් නෑ. නමුත් මම සිම්පල් K අමුින්ම දාන්නේ පොඩ්ඩක් සිම්පල් K ඩෑෂ් කියලා ගත්තා. මොකද මේක අර ප්‍රතික්‍රියාවේ ඔරිජිනල් ශීඝ්‍රතා නේද නෙමෙයි. හරිද? පැහැදිලිද? මම එක K ඩෑෂ් කියලා අතවා K1 කියලා මොකද වෙන එකක් දාගත්ත එකයි හිතුවා. නිකන් අමුින්ම ඕන K කියලා දාගන්න හරිද? ප්‍රශ්නයක් නෑ හරිද? එතකොට මම K ඩෑෂ් කියලා දාගත්තා. Na2S2O3 පරිමාවේ x වෙනි බලය. දැන් මොකද කරන්න තියෙන්නේ? අවස්ථා පහක් ගත්තට පහම වුණ නැහැ. පහක් ගත්තේ සිදුවේ හැකි පරීක්ෂණාත්මක දෝෂ අවම කරගන්න. ඒතර වැරද්දක්වත් අහු වෙන හින්දා හරිද? අපිට පුළුවන් දෙන්න බෙදලා එකම උත්තරේ එනවා නම් ඒක කොහොමද පරීක්ෂණය හරි අපි කරලානේ. එතකොට කිසියම් අවස්ථා දෙකක් ගන්න. එකයට කාලය ආදේශ කරන්න K dash හරි K හරි එහෙම ගන්න. A2Na2S2 පරිමාව ගන්න 5ද 10ද 15ද 20ද 25ද කියලා x වෙනි බලයම කියලා අවස්ථා දෙකකට ගන්න. අවස්ථා දෙක බෙදන්න ඊට පස්සේ ඊට පස්සේ K dash හරි K හරි කැපිලා ගිහිල්ලා මේ කාලයන් බෙදලා පරිමාවයන් බෙදලා කියලා වඩ x උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලි? පෙළ ගන්න පුළුවන් ඒ කියන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් ප්‍රස්තාරයක් අඳින්න. ඒක දැන් කලින් කතා කරා ප්‍රස්තාරයක් අඳින්න මොකක් අනුවද? ඔයාලට පුළුවන් කොහොමද A2Na2S2O3 පරිමාව අනුව මොකද සාන්ද්‍රණයේ සමානුපාතික වන අන්තිමේ මෙන්න මේ A2Na2S2O3 පරිමාවට A2Na2S2O3 පරිමාව අනුව මම පැත්තෙන් අඳින්නම්. ප්‍රස්තාරයක වශයෙන් අඳින්න පුළුවන් Na2S2O3 ගේ පරිමාව ගන්න සෙන්ටිමීටර් 5 10 15 20 25 අනුව එකයට t. මොකද ශීඝ්‍රතාව කියලා මෙන්න අපි ශීඝ්‍රතාව සමානුපාතික කරගත්තේ එකයට t වලට නේ. හිතන්න අපිට තප්පර 5ක් ආවා කියලා එහෙනම් ඒතර 5න් එක කියන්නේ දශම 2 යන්නේ විදියට. අපිට තප්පර 10ක් ආවා නම් ඒතර 10න් කියන්නේ දශම 1 යන්නේ විදියට. පුරා එකයට t එන උත්තරේ අපිට ප්‍රස්තාව කරන කොහොමද? සාන්ද්‍රණයට අපි ගත්තනේ මේ A2Na2S2 පරිමාව කියන්නේ 5 10 15 20. A2Na2S2 පරිමාව 5ේදී එකයට t උත්තරේ මොකක්ද? අර වගෝ බලන්න. A2Na2S2 පරිමාව 10ේදී එකයට t උත්තරේ මොකක්ද? A2Na2S2 පරිමාව 15ේදී එකයට t කියන. 20දී එකයට t කියන 25දී එකයට t කියන කියලා ප්‍රස්තාරයක් නේදලා අපි දැන් ප්‍රස්තාරයේ හැඩය අනුව පෙළ මොකක්ද කියලා ගන්නත් පුළුවන්. ඒච්චර දඟලන දෙයක් නෑ. අපිට අවස්ථා දෙකක් දාලා බෙදුවා නම් කෙලින්ම මේ පුළුවන් කාලය දාලා පරිමාව දාලා අවස්ථා දෙකක් දාලා බෙදුවා නම් සමීකරණ දෙක එලිම ආඩ x හොයාගන්න පුළුවන් පෙළ හොයාගන්න පුළුවන්. ඔන්න පරීක්ෂණය එනකොට ඔක්කොම තියෙන ගියා දුන්නා. හැබැයි විභාගයට නිතර එන්නේ මේක නෙමෙයි මේක එන්න පුළුවන්. එන්නේ ඊගාඩු ගන්නෝ ෆෙරික් එක්ක I- ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව මේ සම්බන්ධව පෙළ හොයන පරීක්ෂණයක් ෆෙරික් සහ අයඩයිඩ් අතර ප්‍රතික්‍රියාවේ ෆෙරික් හරි අයඩයිඩ් හරි සාපේක්ෂව පෙළසෙයි. ඇයි මම එහෙනම් නිතර වෙන්නේ ඒක නම් මේක මුලින් කියා දුන්නේ. ඔව් මේක ටිකක් ලේසි ඊට වඩා අර ෆෙරික් එක්ක I- ප්‍රතික්‍රියාවේ පෙළ හොයද්දී ක්‍රමයේ මේකම තමයි. වගුව එතනින් එහාට මේ සමානුපාතික කරන දේවල් ටික සියල්ල මේ වගේම තමයි. ඒතර ඒක මම ආයෙ පාරක් උගන්වන්නේ නැහැ. නමුත් ඒ ෆෙරික් I- ප්‍රතික්‍රියාවේදී ලැබෙන පළත් එක්ක තව වෙන වෙනම
අමුතුවෙන් කැලලක් එකට එකතු වෙනවා. ඒක ටිකක් සංකීර්ණ. එකපාරට එකතු වුණාම තේරුම් ගන්න අමාරුයි කියලා ඉතලම මුලින් මේක කියලා දුන්නේ. ඒකට ඒකින්ද මේ ඊගා පරීක්ෂණය කියලා දෙන්නම් ඊගා වීඩියෝ එකේදී. එතනදී ෆෙරික් එක්ක අයමානස් ප්‍රතික්‍රියා පෙළ හොයන හැටි කියන්නේ එතන අර අමුතු අහන තියරි ප්‍රශ්න වලට විභාගය අහන්නේ මේ ප්‍රැක්ටිකල් එක තමයි. ඒකෙදි අපෙන් අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. සුපුරුදු ප්‍රශ්න කීපයක්. අන්න එතනට එන්න තව පොඩ්ඩක් ඒක මීට වඩා සංකීර්ණ හින්දා මම ඒක තියාගත්තේ වාසවල. ඊට පස්සේ තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මැග්නීසියම් එක්ක අම්ලයක්. උදාහරණයක් HCl එක මැග්නීසියම් ප්‍රතික්‍රියාවේ HCl සාන්ද්‍රණය වෙනස් කරාම කොහොමද HCl සාපේක්ෂව බෙද ගන්න කියලා ඒක නම් ලේසි ප්‍රැක්ටිකල් එකක්. ඒක නැචර ප්‍රධානම තියෙන එක නෙමෙයි. ප්‍රධානම මේ ඊගා වීඩියෝ එකේ ප්‍රැක්ටිකල් එක ඉතාලි දෙලා. ඒක මේ මොඩල් එකම තමයි යන්නේ. හරි. මේක තේරුම් ගත්ත කෙනා අතරම වැඩේ කොට එන ඊගා වීඩියෝ එකදී හම්බෙමු. ඒකදී තාම වැදගත් පරීක්ෂණ තමයි කරන්නේ.